යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ සෑම දෙනා පිළිගන්නවා. We welcome you all in the name of our Lord. ලැබුවා දවස ඔබ සෑම දෙනාට ආශිර්වාදමත් දවසක් වේවා. Let this new day be a blessed day upon you. අද දවසෙත් අපි තව දුරටත් බලන්ට යනවා ශුද්ධාත්මන වහන්සේගේ පුද්ගලිකත්වයේ පිළිබඳ කාරණා. Today we are going to speak onwards a few more points of the Holy Spirit's personality. අපි මේ දින දක්වා අපි බොහෝ කාරණා ඉගෙන ගත්තා ශුද්ධාත්මන වහන්සේගේ පුද්ගලිකත්වයේ තුල සභාවටත් අපේ ජීවිතයටත් මොනතරම් බලපෑමක් සහ ආශිර්වාදයක් සඳහා දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන්ව අප වෙත නිදහස් කර තිබෙනවාද කියන කාරණය. We studied in the few weeks in the past about who the Holy Spirit is and how about his personality and his task that he was given when he arrived to earth. කිතුණු ශාසනයට ශුද්ධාත්මන වහන්සේ දීමෙන් මොනතරම් ආශිර්වාද සම්භාරයක් අපේ ජීවිතේ අත්දකින්නත් සභා වර්ධනයට මොනතරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියන කාරණා අපි මේ උන්වහන්සේගේ පුද්ගලිකත්වයේ බැලීම තුලින් ගුණාංග පුද්ගලිකත්වයේ ගුණාංග බැලීම තුලින් අපි ඉගෙන ගත්තාද. By seeing characteristics of the Holy Spirit's personality, we got to know about who he really is and how much he can do in our lives personally. ශුද්ධාත්මන වහන්සේගේ අපූරු ඒ බලවත් ක්‍රියාවල් සහ එතුමන් වහන්සේ අප සමග ගනුදෙනු කිරීම තුළ අපේ ජීවිතයේ සැලසුම් කළ තිබෙන ඊටාම අලංකාර ලස්සන සැලැස්ම මොනතරම් අගනේද. The wonderful acts that the Holy Spirit has done and what he can perform in our lives is truly marvelous. අද දවසේ අපි තවත් දුරටත් බලන්ට යනවා ශුද්ධාත්මන වහන්සේගේ පුද්ගලික ගුණාංග කීපයක් පිළිබඳව. We are going to see a few more of the Holy Spirit's personal characteristics. අපි දකිනවා ශුද්ධ බයිබලයේ රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ කියනවා ශුද්ධාත්මන වහන්සේ මදහත්කම් කරන තැනැත්තන් වහන්සේ කියා. And we see in the book of Romans chapter 8 verse 16 that the Holy Spirit is the spirit that dwells. අපි කියමු ශුද්ධ බයිබලයේ කොටස. Let us read onwards to the word of the Lord. එලෙසම ආත්මයන්න් වහන්සේ අපගේ දුර්වලකම් වලදී උපකාර කරන සේක. මක්නිසාද යුතු ලෙස යාඥා කරන්ට අප නොදෙනිමුව. නමුත් ආත්මයන්න් වහන්සේම කියනු හැකි කෙඳිරගැව් වලින් අප උදෙසා මැදහත්කම් කරන සේක. අපි දකිනවා අපි යුතු ලෙස යාඥා කරන්න දන්නේ නැත. It says in the word that we do not know how to pray. විශ්වයේ මැව්වා වූ අතිවිශාල දෙවියන් වහන්සේ The God, the Father is great beyond measures who created this අපේ universe. මනසට ගෝචර නොවන දෙවි පියාණන් වහන්සේය. A Lord God that our minds can never comprehend. එතුමන් වහන්සේ සමග අපිට කතා කළ හැක්කේ කෙලෙසද? How so then shall we speak to such a marvelous God? සමහර විට අපි හිතනවා අපි එතුමාට කතා කළ යුතු වන්නේ ඊට ලොකු වචන එහෙම නැත්නම් අපේ හඬ අපේ ශ්‍රවය අපි වෙනස් කරලා උත්සන්ඩින් අපි කතා කළ යුතුයි කියලා හිතනවා ඇති. We may think that when we are talking to the Lord, we need to use big words and shout out and look up at the sky when we talk to Him. ඇත්තෙන්ම දෙවියන් වහන්සේ කියන්නේ අපේ පියාණෝය. Truly, the Lord is our Father. යේසුස් වහන්සේ නිසා අපිට දේව දරුකම ලැබියා. අපගේ විශ්වයේ මැව්වා වූ දෙවිඳුන්ගේ දරුකම තුල අපිට ජීවත් වෙන්න උන්වහන්සේගේ වරප්‍රසාදය අපිට ලැබී තිබෙනවා. Because of the Lord Jesus Christ, we've been adopted to the family of the Lord, so we ourselves can call our Creator Father again. දරුවෙක් පුංචි කාලේ කතා කරන්න දන්නේ නැත. A child does not know to speak when he is born. මොන ආකාරයෙන් කතා කළ යුතුද කියන කාරණා ඔවුන් එතරම් තේරුම් ගන්නේ නැත. They cannot truly understand what speech patterns and what words to use. නමුත් මේ වගේ දෙවියන් වහන්සේ සමග දරුවන් වූ අපි කෙලෙස කතා කළ යුතුද කියන කාරණය අපි දන්නේ නැත. Us as children such as these in front of the marvelous God, how then can we speak to Him? නමුත් අපි හිතනවා අපේ උස් වචන නිසා අපේ විශාල වචන නිසා අපේ ලස්සන වචන නිසා අපි කියන හඬේ රිද්මේ නිසා දෙවියන් වහන්සේ අපේ යාඥා අසනවා කියා. And we think that God listens to our prayers according to the volume of our voice or the words that we use or the rhythm that we speak in.
නමුත් බයිබලයේ කියනවා යුතු ලෙස අපි යාඥා කරන්න නොදෙනමුව. But the Bible says that we do not know how to speak to our Father. නමුත් ඒ අපිට මේ උන්වහන්සේ යාඥා කරන්න දන්නේ නැති වුණත් ශුද්ධාත්මන වහන්සේ අප සමග ක්‍රියා කරමින් මැදහත්කම් කරනවා පියෝ දෙවියන් වහන්සේට යාඥා කරන පිණිස. Even if we do not know to speak or to pray to God, so the Holy Spirit will begin to teach us and show us the way to talk to our Father. ඒක නිසා යාඥාව කියන්නේ පියෝ දෙවියන් වහන්සේ සමග අපි අතර තිබෙන කතා බහ කිරීමයි. So a prayer is a conversation between you and your Father. අපි යාඥා කරන අවස්ථාවේදී අපි ශුද්ධාත්මන වහන්සේට අපි ඉඩ දිය යුතුයි අපේ යාඥාව මෙහෙවන පිණිස. And when we pray, we must give room for the Holy Spirit to be the intermediate of our prayer. මතක තියාගන්න යාඥා කරනවා කියන්නේ මිනිසුන්ට කරන යාඥාව නෙමේ යාඥා කරන්නේ දෙවියන් වහන්සේටය. Remember that when you pray, you are not praying for anyone, but you are praying to the Heavenly Father. යාඥාව කියන්නේ සිරස් සම්බන්ධතාවයේ තුල යාඥාව යා යුත්තේ සිරස් අතට එනම් දෙවියන් වහන්සේ වෙතටය. The prayer is a vertical communication line, and it must go down and come up in the same vertical line. නමුත් සමහර විට ලොකු පරීක්ෂාවකට වැටෙනවා බොහෝ අය යාඥා කරන්න කිව්වහම යාඥාව සඳහා මිනිසුන්ට යාඥා කරනවා දෙවියන් වහන්සේට නෙමෙයි යාඥා කරන්නේ. And the biggest temptation or tribulation when praying is that when you are asked to pray, you are praying in front of others and not to the Father up there. අපි මිනිසුන්ට යාඥා කරනවා නම් අපි ඒ යාඥාවේ හොඳ උපරිම මට්ටම අපි ඒ ගැන සිතා බලනවා. And if we are praying at people, then we will begin to verify or validate the prayer that we are giving. සමහර විට අපි එවැනි යාඥා කරන විට අපි පොතක ලියාගෙන යාඥා කරන්න උත්සාහ දරනවා. Maybe we'll try to make a study of the prayer before we begin to speak it as a prayer. අපි යාඥාව සඳහා යම්කිසි ලොකු වචන සොයලා අපි යාඥා කරන්න උත්සාහ කරනවා. We may go to the dictionary and search for big words to use or attractive words to use. අපේ ඉලක්කය අපේ මනසේ එකම අරමුණ මනුස්සයා ඒ යාඥා කරන අවස්ථාවේදී පවා අපේ මනස මිනිසා වෙතට යොමු කරමින් අපි යාඥා කරන්න පුළුවන්. And we can see that at this point when we are praying, our focus is what others will think of the prayer or how others will absorb that prayer. සමහර විට ඔබ යාඥා කරන ස්ථානයේදී විශාල රාජ්‍ය පිළිගත් පුද්ගලයෝ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට උගතුන් ඉන්න පුළුවන්. එවැනි සමාජික ඔබ යාඥා කරොත් ඔබ ඉලක්ක කරන්නේ පුද්ගලයන් නම් ඒ යාඥාව සිරස් වෙතට යන්නේ නැත. And if you are praying in front of official, government official or prominent people, and you focus on them and how they receive the prayer, then that prayer will not reach that vertical end of in the top. පිළිතුරු ලබන යාඥාවේ යා යුත්තේ සිරස්ය ඒ සිරස්සු දෙවියන් වහන්සේට අපි යාඥා කළ යුතුය. A prayer that will be followed by an answer should be a prayer that you pray to the Father upstairs or to the Father in heaven. අපේ වචන වැඩිකම නිසා අපේ යාඥාවට උත්තර දෙන්නේ නැත. Just because the words are big in our prayer will not give us more blessings. අපේ වචන ලස්සන නිසා අපේ යාඥාවට උත්තර දෙන්නේ නැත. Just because our words are attractive and sweet to hear will not give us more blessings. අපේ යාඥාව ඉතා හොඳ මට්ටමක තිබෙන නිසා එයට උත්තර දෙන්නේ නැත. Even if our prayer is compacted properly into a good dialogue, it will not give us more blessings. ඇත්තෙන්ම අපි දන්නේ නැහැ මේ විශාල දෙවිදුන් එක්ක කතා බහ කරන්න. Honestly, us as we are, we do not know to speak to God that is limitless. කුමන ආකාරයෙන් දෙතුමාට කතා කළ යුතු වෙන්නේ කියලා අපි දන්නේ නැත. We have no comprehension on how to speak to God the Father. මොකද උන්වහන්සේ ස්වර්ගයේ අපි පොළ
පොළොවේහිය. Because He dwells in heaven, we dwell on earth. උන්වහන්සේ අසීමිතය අපි සීමිතය. He is limitless and we are limited. උන්වහන්සේ ඉදිරිපිට මට කොහොමද මිනිස්යාව අපි හිටගන්නේ? Me as a man, how can I stand in front of God that is great? උන්වහන්සේගේ මහිමේ ඉදිරියේ දුර්වල වූ මිනිස්යා කොහොමද සිටගන්නේ? How in front of the strong grace of God or glory of God shall a weak man මේ නිසා stand? තමයි ශුද්ධාත්මන වහන්සේව අප වෙත එවා තිබෙන්නේ. This is why the Holy Spirit was given. එතුමා මගේ හෘද සාක්ෂිය සමග එතුමන් වහන්සේම කතා කරනවා අපිෝ දෙවියන් වහන්සේට මා තුලින්. He will take my conscience and my heart and He will speak to the Father on behalf of me. ඒකා යුතු ලෙස මම යාඥා කරන්න දන්නේ නැත. That's why truly I do not know to pray. නමුත් මගේ යාඥාව ඔසවන්නේ මට යාඥා කිරීමට මඟ පෙන්වන්නේ පොළඹවන්නේ ශුද්ධාත්මන වහන්සේය. But my prayer is lifted and I am compelled to pray by the Holy Ghost of God. ශුද්ධාත්මන වහන්සේ තුලින් අපි යාඥා කරන වෙලාවේදී අපේ හදවත දෙවියන් වහන්සේ සමග සම්බන්ධ කරනු ලබනවා. And when we pray to the Father, the Holy Spirit connects our heart to the Father. ශුද්ධාත්මන වහන්සේ හා සමග සම්බන්ධ වී අපි යාඥා කරන වෙලාවේදී අපේ භූමික මට්ටමින් අපි හිතන කාරණා බිඳ වැටෙනවා. And as our heart is connected with the Holy Spirit and we pray, everything our consciousness in our earth will fall apart. ශුද්ධාත්මන වහන්සේ හා සමග සම්බන්ධ වී අපි යාඥා කරන අවස්ථාවේදී අපිට සාතිකයක් ලැබෙනවා අපේ යාඥාවට පිළිතුරු ලැබෙනවා කියලා. And when we pray with the Holy Spirit to the Father, we have a surety that our prayer is heard. අපේ දක්ෂතාවය තුල නෙමේ යාඥාවේ ප්‍රතිඵල තිබෙන්නේ. It's not upon our skills the result of the prayer lies. අපේ දැනුම අනුව නෙමේ යාඥාවේ ප්‍රතිඵල තිබෙන්නේ. Not according to our wisdom will our prayers result ඒක lie. නිසා තමයි අපි යාඥා කරන වෙලාවේදී අපි පොතක ලියන්නේ නැත්තේ. That's why we don't write our prayers down in a piece of paper. යාඥාව කියන්නේ මන්ත්‍රණයක් නොවේ. Prayer is not a spell. යාඥාව කියන්නේ පොතක බලන් කියන දෙයක් නොවේ. Prayer is not a reading. යාඥාව කියන්නේ පියා දරුවෝ සමග කතා කරනවාසේ දෙවිදුන් සමග ඒකාබද්ධ වී ඇති කරන කතා බහවයි යාඥාව කියන්නේ. Prayer is as a father is spoken to by the children of the Lord speaking to their father. ඒ යාඥාවට මඟ පෙන්වීමත් උපකාරයත් උදව්වත් කරන්නේ ශුද්ධාත්මන වහන්සේය. And guidance and teaching of how to pray to the Father is done by the Holy මම Spirit. ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. I have one question for you. ශුද්ධාත්මන වහන්සේ පුද්ගලික තැනැත්තන් වහන්සේ කෙනෙක් ලෙස ඔබ ළඟ ඉන්නේ. ඔබට නොහැකි දේ පියෝ දෙවියන් වහන්සේ ඉදිරිපිට කරන්න ඔබට ශක්තිය ලබා දෙන්නයි. The Holy Spirit as a person dwells in you is so that you can do things that you can never do without Him. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. I like to question you once. ශුද්ධාත්මන වහන්සේ සැබවින්ම ඔබ තුල වැඩ සිටිනවාද? Truly is the Holy Spirit dwelling within you. ඔබගේ යාඥාව එතුමා සමග එතුමාගේ අනුග්‍රහයෙන් එතුමාගේ අනුහසින් එතුමාගේ ඔබව උසුලගෙන එතුමා ඔබ යාඥා කරන යුතු ලෙස එතුමන් වහන්සේ ඔබට උපකාර කරනවාද කියන එක ඔබ විමසා බැලිය යුතුය. You must seek when you pray, does the Holy Spirit enter that prayer and takes your heart and take it all the way to the Father. You must seek if that happens when you pray to the Lord. එතුමන් වහන්සේ ඔබට උපකාර කරන්නේ නැත්නම් ඔබේ යාඥාව නැවතී ඔබ උන්වහන්සේට ආරාධනා කරන්න. If your prayer is not helped by the Holy Spirit, you can invite Him to help you to pray. පොළවෙන් යටහත් වූ හදවතකින් නැගෙන ඒ ශුද්ධාත්මන වහන්සේගේ උපකාරයෙන් නැගෙන හඬ පියෝ දෙවියන් වහන්සේ සහ ඔබට උත්තර දෙන්න යනවා. When a humble heart cries out with the help of the Holy Spirit, that heart will be heard by the Abba Father. එවැනි යාඥා දේශයක් වෙනස් කරાવી. A prayer like that can change a nation. එවැනි යාඥා තමන්ගේ ජීවිතේ වෙනස් කරાવી. A prayer like that can change your life. එවැනි යාඥා සොලවන්න බැරි කාරණා සොලවන්න පුළුවන්. A prayer like that can shake what cannot be shook. එවැනි යාඥා යදඬවල් ගලවන්න පුළුවන්. A prayer like that can break any bond or chain ගම්වැල් බිඳ දමයි. and break any chain. බලවත් දේව අභිමුඛයේ බැස්සේවි. And the glory of the Lord will fall upon that සුව prayer. කරන්න බැරි රෝගීන් සුව වේවි. The sick cannot be healed, that can be sealed with a prayer like that. ආත්මයන් වහන්සේ සමග කරන යාඥාව ඔබට උත්තර දෙන යාඥාවක්. A prayer done with the Holy Spirit is a prayer that will be heard and answered. මම විශ්වාස කරනවා ජයග්‍රහණ යාඥා ජීවිතයකට ඔබ ඇතුල් වෙන්න නම්
ශුද්ධාත්මන වහන්සේ නැමැති පුද්ගලීකත්වයක් තියෙන ශුද්ධාත්මන වහන්සේට ආරාධනා කරන්න. එතුමන් වහන්සේ අප උදෙසා මැදහත්කම් කරන තැනැත්තන් වහන්සේ වනසේක. I believe if you are to enter a life that is, enter a prayer that is heard and blessed, then so that prayer must be followed or taken by the Holy Spirit. හෙට දවසේ තවත් කාරණා රැගෙන එන්නම් ශුද්ධාත්මන වහන්සේ පිළිබඳ එතෙක් ඔබට සුබ දවසක් වේවා ඔබට ආශිර්වාද වේවා ජේසු පිටයි. Tomorrow also we will meet once again with more to come of the Holy Spirit or the Spirit of God. Until that, may this day be a blessed day upon you and may the Lord bless you.